වහන්සේ මොකක්ද සාක්ෂාත් කරගෙන තියෙන්නේ කියන දේ යම් කියන්නේ අපිට යම් අවබෝධයක් ලබා දෙන්න පුළුවන්ද? දැන් අරබන පිටස හිතනවා ඇති මොකක්ද මේ කියන්න උත්සාහ කරන්නේ? ඇයි මෙහෙම කියන්නේ ඔබ වහන්සේ මේක දැකලාද ඉන්නේ කියන එක? පිරිසුදුව මේක කරනවා නම් අපට අනිවාර්යයෙන්ම අඩුම තරමින් සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ යම් වචන වලින් තමයි මේ කාරණේ හුවා දක්වන්න උත්සාහ කරේ. කොහොමද අපි විශ්වාස කරන්නේ? දැන් අපි ඔබ වහන්සේ මේ තැනක ඉන්නවා කියන කාරණය කියමින් අපි වැඩසටහනක් කරනවා. නමුත් ඔබ වහන්සේ තමයි මේක කියන්නේ. කොහොමද අපි ඒක විශ්වාස කරන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රභාෂ්වරයි ඒක. ඉතින් ඒ ප්‍රභාෂ්වර තැන ඉඳගෙන තමයි යම් කිසි දෙයක් ලෝකයට කරන්නේ. සාමාන්‍ය අපේ හැමදෙරණ අපි අහලා තියෙන කාරණේ තමයි එහෙම තත්වයකට පත් වෙලා ඉන්නවා නම් ඒක ප්‍රසිද්ධිය කියන්නේ නැහැ සහ මෙහෙම මාධ්‍යයකට ඇවිල්ලා කතා කරන්නේ නැහැ කියන එක. ඒකට ඔබ වහන්සේ කොහොමද උත්තරයක් දෙන්නේ? මම සියල්ලම දත් කෙනා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ ඒ අනුශාසනාව ඒ බමුණට කරනවා. මේ අවබෝධය ඇති වුණාට පස්සේ තව තවත් ගැඹුරට යනවා. මේක හැම කෙනාට දෙන්නත් බෑ අපේ මහත්තයා. ඒක ඔබතුමාට පුළුවන් කිසි කෙනෙක් ඇටියෙ. හරියටම ඔබ වහන්සේ සාක්ෂාත් කරගත්තේ හරියටම ඔබ වහන්සේ තීරණය කළේ මම මේ තත්ත්වයට මේපත් වෙලා ඉන්නේ. මේක වැරදි වැටහීමක් වෙන්න බැරිද? මම හිතනවා ඔබ වහන්සේ මුලා වෙලා ඉන්නේ. ඔබ වහන්සේ දන්නේ නැහැ මුලා වෙලාද ඉන්නේ ඇත්තටම ওই තත්ත්වයටපත් වෙලාද ඉන්නේ. මුලා වෙලාද නුමුලා වෙලාද? මුලාවෙන් නිදහස් වෙලාද? ඉතින් මොකද්ද ඔබ වහන්සේ කියන ඔය වෙනස මට පැහැදිලි වෙන්නේ නැහැ. කොහොමද ඔය වෙනස වටහා ගන්න අපි සාමාන්‍ය කාලයක් ඔබ වහන්සේ මේ පෘථග්ජන භාවයට පෘථග්ජන විදිහේ ජීවිතයක් ගත කරා මේක ඉක්මවා ගියා කියලා කොහොමද අපි ඒක Tamanට ක්‍රියාත්මක අපිටත් පුළුවන් නේ මිනිස්සෙක් මට ඇවිල්ලා කනට එකක් ගැහුවත් මම ඒ මනුස්සයට ගහන්න නැතුව මටත් ඉන්න පුළුවන්. ඔව් ඉන්න පුළුවන්. හිත තමයි මේකේ අපි හිත කියලා සම්මුතියට. ඒ අවබෝධය ලබාගෙන තමයි කියන්නේ පටිච්ච සමුප්පාදේ. මේක බුද්ධ අනුශාසනාව. අපි හඳුනන අපි ජීවිත කාලේ පුරාවටම ඔය කතාන්දර අහලා තියෙනවා. ඔව් පාසල් ගියා ඉස්කෝලේ ගියා. දැන් වැඩසටහන් වලදී අපි අහලා තියෙනවා. දැන් මේක පටන් ගන්න ඕන කොතනින්ද ඕන කෙනෙකුට මේකට ඇතුල් වෙන්න පුළුවන්ද කොහොමද මේක ඇතුල් වෙන්න පුළුවන් හැම දිනාටම එකම විදිහට ඇතුල් වෙන්න බෑ. හඳුනන්නේ දැන් වහන්සේ නේ කියන්නේ වහන්සේ යම් ඵලයකටපත් වෙලා ඉන්නවා යම් මේ මාර්ගඵලයකට පළවෙනි අපි කෙලින්ම කියමු වහන්සේ කියන විදිහට වහන්සේ සෝවාන් ඵලයටපත් වෙලා ඉන්නේ. මම කියන්නේ මම පෘථග්ජන භාවයෙන් මිදුණා. පෘථග්ජන භාවයෙන් මිදුණා කියන්නේ මේ විශ්වයේ ජය අරගත්තා. සක්කාය දිට්ඨිය කියන එක වහන්සේ අපාගත වීමක් වෙන්නේ නැහැ. නෑ. ඒක මම දන්නවනේ. මම අපාගත වෙන්නේ. අපි අහලා තියෙන එක තමයි සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්නේ අපාගත වීම වෙන්නේ නැත්තේ එතනින් එහාට උපදින බව. වහන්සේ තත්වයටපත් වෙලා ඉන්නේ. ඔව්. ඒ සමහර කට්ටිය කියන්න පුළුවන් මේ බොරු කාර්යයක්. ඒ කියන්න බුදුහාමුදුරට දැන් නාලිකාවක් විදිහට අපිට වගකීමක් තියෙනවනේ අපි සටහන් කරන්නේ කවුරු එක්කද කියන කාරණේ සම්බන්ධව වහන්සේලා කියන්නේ මේ මොකක්ද කියන කාරණේ වහන්සේලා ඇත්තටම රහත්ද සෝවාන්ද සක්‍රුදාගාමීද අනාගාමීද කියලා අපි කොහොමද තේරුම් ගන්නෙ? ඔය හරිද? කියන්න. දැන් කොහොමද දැන් බලන මිනිස්සු දැන් අපිට බනිනවා ඊට පස්සේ මේ කවුද? දැන් අපි පිළිගන්න පිරිසකුත් ඉන්නවා. නොපිළිගන්න පිරිසකුත් ඉන්නවා. දැන් සමසිතින් ඉන්න පිරිසකුත් ඉන්නවා. දැන් අපිට බයින් එකත් එකතකින් සාධාරණයි. කවුද මේ ඇවිල්ලා කවුරු එක්කද කතා බහ කරන්නේ? යම් වරප්‍රසාද වර්ධන සඳහා මේ දේවල් කියනවා වෙන්න පුළුවන් කියලා කෙනෙක් තර්ක කරනවා. චිත්‍රපට ටෙලිග්‍රාම් වල නළුවෝ වගේ. එහෙම පුළුවන්. ඉස්සලම යන්නේ අපායේ මේ භික්ෂුව. ඕගොල්ලෝ නෙමෙයි යන්නේ. මේ භික්ෂුව අපායේ යන්නේ. වහන්සේගේ මාර්ගය ගැන අපට කතා කරන්න දෙයක් නැහැ. ඒ ගැන අපට සැකයක් නැහැ. නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම රහත් මම සෝවාන් කියාගෙන මෙහෙම ඇවිල්ලා වහන්සේලා කතා බහ කිරීමයි ගැටලුව තියෙන්නේ. ඔව්. එහෙනම් අපි බලාගෙන ඉන්නේ කොහොමද? අපි බහුව වෙනවනේ. අපි දැන් මේ බොරුකාරන්ට වංචාකාරන්ට අපි රැවටෙනවනේ එහෙම වුණා. අපි හම්බුනේ තියෙන ප්‍රශ්නේ පත කියවලත් ඔය දැනුම ලබා ගන්න පුළුවන්. ඔව් පොත කියවලා පොතපතේ තියෙනවනේ. ඔවා තියෙනවනේ. නමුත් ඒ පොතපතේ තිබුණ දේ ඒ සුතමේ ඥානය. ඒ සුතමේ ඥානය තුනේ චින්තාමේ ඥානය ඒක තමයි අවබෝධය සහ පොතෙන් දැනලා කටපාඩමින් ඔළුවට ගිහිල්ලා ඒක පිළිබඳ අවබෝධයෙන් ඉන්න එකයි අවබෝධයයි කොහොමද මම හිතන්නේ වහන්සේ එහෙම කතාවක් ඔය කියන්නේ. වහන්සේ පෘථග්ජන භාවයේ ඉඳෙද්දි සහ දැන් තත්වය අතර පොඩි වෙනසක් අපිට කියන්නකෝ කොහොමද ඔක ඔය දැනෙන හැඟීම ඕන් නෑ මාසිනුප කෙනෙකුට මං අද්දුටුවයි සත්‍යයි ඒව කරලා තියෙනවා මං ඒක දැන් ඔබතුමාට කියන නිසා කියන්නේ. ප්‍රේක්ෂක පිරිසක් අපිට ඉන්නවා කියලා වහන්සේ විශ්වාස කරන නිසාද මෙතනට ආවේ? එහෙම පිරිසක් ඉන්නවා. නැත්තම් මම දකිනවා ඉදිරියට මීට වඩා මහා ලොකු ව්‍යසනකාරී සත්‍යයකට මේ රටපත් වෙයි අපේ මහත්තයා. හොඳයි කියලා දුටු ගැමුණු කියලා නෙගිනාවේ. එතකොට මේ දේශපාලඥයෝ කවුරුත් දැන් කවුද කියලා දැන් තේරුණානේ තියෙන්නේ. එහෙනම් දැන් මොකද අපි කරන්න තියෙන්නේ? මධ්‍යස්ථ වෙන්න.
හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් විශ්වකර්ම අපි අද දවසේදීත් වැඩසටහන ආරම්භ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඔබ දන්නවා විශ්වකර්ම අපි නාලිකාවක් විදිහට විවිධ කාරණා සම්බන්ධයෙන් කතා කරනවා. විවිධ මාතෘකා ඔස්සේ විවිධ කාරණා සමාජගත කරලා තියෙනවා. අපි වැඩසටහන ඇතුලේ මේ ගෙන එන කාරණා අපි මේ කියන්න උත්සාහ කරන දේවල් මේ වගේ නිර්වද්‍යතාවය පිළිබඳව සහ මේ කියන කාරණා කොයි ආකාරයෙන්ද ඔබ වටහා ගත යුත්තේ කියන දේ සම්බන්ධයෙන් විචාරාත්මකව මේ කරුණු කාරණා එකින් එක ගලපලා යම් අන්තයකට පැමිණීම යම් තැනකට පැමිණීම ඔබට බාර කටයුත්තක්. ඒ නිසා නාලිකාව ඇතුලේ විවිධ කාරණා අපි කතා බහ කරනවා. ඔබගේ දැනුම වඩවන්න ඔබ හිතන ආකාරය වෙනස් කරවන්න ඔබගේ තීක්ෂණ බුද්ධිය ඉතාමත් හොඳ තැනකට පත් කරන්න අපි අරමුණු කරගෙන තමයි අපි වැඩසටහන හැම දෙයක්ම නිර්මාණය කරන්නේ. නැනවත්කම වගේම ගුණවත්කම තියෙන සමාජයක් නිර්මාණය කිරීමයි විශ්වකර්ම අපේ හැමදාමත් අරමුණ බවට පත් උනේ. ඉතින් පහුගිය දවස්වල අපි කරපු වැඩසටහන් වලට බොහොම ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ අතරතුර විවිධ කාරණා සමාජගත කිරීම තුලින් ඔබගේ යම් ප්‍රතිචාරات එක්ක අපි අද දවසේදීත් විශේෂ කතා බහකට සූදානම් වෙන්න තමයි හදන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් අද අපේ වැඩසටහනට වැඩම කළවා දාලා කළුබෝවිල පදුම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවෝ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහනට. ස්වාමීන් වහන්සේ අද අපි ප්‍රථම වරට මුණ ගැහෙන්නේ විශේෂ කාරණා කිහිපයක් ඔබ වහන්සේට අපේ නාලිකාව තුලින් සමාජගත කරන්නට අවශ්‍ය බව පැවසුවා අපිත් එක්ක. ඉතින් ඒ නිසා අපි තීරණය කළා උන්වහන්සේ මොකක්ද මේ කියන්න උත්සාහ කරන්නේ කියන කාරණයට ඉඩහසර ලබා දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩසටහන ආරම්භයේදී මම කැමතියි දැනගන්න විශ්වකර්ම අපේ නාලිකාවත් එක්ක ඔබ වහන්සේ සම්බන්ධ වෙලා මේ කාරණා කතා කරන්න. ඔබ වහන්සේ යම් කාලයක් තිස්සේ යම් ප්‍රතිපදාවක් පුරමින් ඇවිල්ලා යම් අවබෝධ කරගත්ත කාරණා ටිකක් තියෙනවා. මේ දේවල් අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා බෙදා හදා ගන්න හිතුවේ අපේ හඳුරන්නේ. විශේෂයෙන් බොහොම ස්තුතියි අපේ ඔබතුමාටත් මේ පාලන තන්ත්‍රයේ අපේ පින්වත් මහත්මයාටත්. මම ඔබතුමාගේ වැඩසටහනක් බැලුවා විශ්වකර්ම අපේ කුරුවිට අපේ රහතන් වහන්සේ බවට පත් වෙලා සිටින ඒ ස්වාමින් වහන්සේගේ ඒ සාකච්ඡාවක් ඔබතුමා කළා. එතකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒක උන්වහන්සේගේ ඒ දේශනාව උන්වහන්සේගේ අදහස් මම ඉහළින්ම ගරු කරනවා. මම ඉහළින්ම ඒක පිළි අරගන්නවා. ඒ පිළි අරගන්න ගමන්ම මට හිතුණා මේ මොහොතේදී මේ අය ලොකු පණිවිඩයක් මේ දැන් අද මේ රටේ ධර්මයෙන් ඈත් වෙන ප්‍රවණතාවය මම දකිනවා. මිනිස්සු මේ කවුද හරි කවුද වැරදි කියලා හරියට තෝරලා බේරලා ගන්න පුළුවන් තැනක නෙමෙයි මිනිස්සු ඉන්නේ. මිනිස්සු හැම මොහොතකදීම නිකන් මේ මම් මුලා වෙලා වගේ මුලා වෙලා යන ගමනක් වගේ කාගේ සරණක්ද මට කාගේ පිහිටක්ද බුදුහාමුදුරන්ගේ බුද්ධ දර්ශනය අපට අනුගමනය කරන්න අපට කෝ වටපිටාව කියන තැන නොකීවට වචනෙන් මොකද හැම තැනම එක එක ආකාරයේ හතු පිපෙන්න වගේ එක එක මත ගොඩනගමින් එක එක ආකාරයේ ශක්ති ගුණ තියෙන රහතන් වහන්සේලා ඉන්නවා. බුදුවරු හැටියට ඉන්නවා. එතකොට එක එක ආකාරයෙන් ඉන්නවා. එතකොට ඒ කවුද කොහොමද කින්ද මන්ද කියලා මිනිස්සු හරි නිගමනයකට එල්බ ගන්න නැති ප්‍රවණතාවයක් මම දකිනවා. එතකොට දැන් මේ ප්‍රවණතාවය අතරේ ඕගොල්ලෝ මේ කරන මේ යහපත් ක්‍රියාව පිළිබඳව මට ලොකු පැහැදීමක් ඇති වුණා. ලොකු සතුටක් දැනුණා. ඒ වෙලාවේ තමයි මම කතා කරලා කිව්වේ මමත් මේකට යම්කිසි දායකත්වයක් දක්වලා මේ අහිංසක දැවෙන පිච්චෙන මේ අයට බුදුහාමුදුරන්ගේ බුද්ධ පණිවිඩය තුලින් කොහොමද අපි මේ උතුම් මග ගමන් කරන්නේ මේ උතුම් සැපේ භුක්ති විඳින්නේ මේක බාහිරින් ලබන සැපයක් නොවේ. මේක පැවැත්ම සඳහා තියෙන කරන සැපයක් නෙවෙයි. මේක තමන්ගේ අභ්‍යන්තරයෙන් බුදුහාමුදුරුව මහා කරුණාවෙන් දේශනා කරපු ඒ ගම්බීර සී සද්ධර්මයේ තුලින්ම ලබා ගන්න පුළුවන් සැපයක්. ඒක තමන් විසින්ම තමයි ඒ ප්‍රතිපත්ති ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල පිළිවෙත් පුරලා තමන් විසින්ම තමයි ඒක මතු කරගන්න. තමාගේ ගැළවීම තියෙන්නේ තමන් ළඟයි. ඒකට මාවත බුදුහාමුදුරුව බොහෝම හොඳට සක්සුදස්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ මාවත යන්න ඕන තමන් විසින්
එලිපෙහෙලි කරගෙන. අපේ හාමුදුරුවනේ එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඔබ වහන්සේ විශේෂයෙන්ම මේ කාරණා සමාජගත කරන්න ඇයි හේතු වුණේ? දැන් අපි ඕන තරම් ස්වාමීන් වහන්සේලා මුණ ගැසිලා කතා බහ කරලා දෙනවා. අපේ ගමේ පන්සලේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේත් මේ ධර්ම කාරණා නොවේද? ඔබ වහන්සේ කියන එකේ තියෙන වෙනස මොකක්ද? එතකොට දැන් අපි කලින් මතක් කරා අපි අර කුරුවිට ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක වැඩසටහනක් කරා. උන්වහන්සේ කියන ධර්මය මොකක්ද? මේ ඔක්කොම එකක් නෙවෙයිද? මොකක්ද මේ ඔබ වහන්සේ කියන වෙනස්ම කතාව කියන එක පොඩ්ඩක් අපි පැහැදිලි කරගත්තා. ඔව් දැන් අපේ මහත්මයා මේ දැන් එක එක්කෙනා ගෙනාපු ශක්ති ගුණ තියෙනවා. ඒ ශක්ති ගුණ වලට සාපේක්ෂව තමයි එක එක්කෙනාගේ සුවකය ක්‍රියාත්මක වෙන්නේ. එක එක්කෙනා ඒ ගෙනාපු සංසාරේ ගෙනාපු ගති ලක්ෂණ කියලා කිව්වොත් නෙවෙරදි. එතකොට ඒ ගති ලක්ෂණ වලට අනුව තමයි හැමදිනාම තම තමන්ගේ බුද්ධි මට්ටමට තම තමන්ට ආවෙනික ලක්ෂණ සංසාරගත ගෙනාපු ලක්ෂණ විදහා දක්වලා ඒ ගෝචර වෙන විදිහට කතා කරන්නේ. එතකොට මෙතන ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි මේ දේ කරන්න නම් බුදුහාමුදුරුව අපට අනුදැන වදාළේ තමන් විසින් ඉස්සල්ලාම තමන්ව සුවපත් කරගන්න ඕන. තමන් සුවපත් වෙන්නේ නැතුව තවත් කෙනෙකුට සුවපත් භාවය දෙන්න බෑ. දැන් දොස්තර කෙනෙක් වුණත් එයා කෘතිම දොස්තර කෙනෙක් වෙන්න බෑ. එයා ඒ දොස්තර විභාග හොඳට පාස් වෙලා එයා ඒ දොස්තර මහත්තයෙක් විසියට ඒ දොස්තර වෘත්තියෙන් මිනිස්සුන්ට ලෙඩ සනීප කරන්න නම් සනීප කරන්න සුවපත් කරන්න නම් එයා හරියට මේ විෂය ධාරාව ඒ දොස්තර විසින් හොඳට අවබෝධ කරගන්න ඕන. ඒ වගේ තමයි භික්ෂුව කියන කෙනාත්. දැන් අපි මේ චිවරේ පොරවගන්නේ අපේ මහත්මයා යම්කිසි අභිලාෂයක් මුදුන්පත් කරගන්න. මොකද්ද? ඉමංකාසාහං ගහිත්වා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානස්ස සච්චිකරණත්තාය. එතකොට මහත්මයා අපි මේක වචනෙට සීමා කරනවා නම් මේ භික්ෂුව ඉස්සෙල්ලම රැවටෙන්නේ කවුද? මේ භික්ෂුව රැවටෙන්නේ. ඒක වචනෙට සීමා කරලා. එහෙම නෙමෙයි බුදුහාමුදුර දේශනා කළේ. අපට යම්කිසි වතාවත් වගේක් බුදුහාමුදුර දේශනා කළා තියෙනවා. ඒ වතාවත් හරියට අපි අනුගමනය කරන්න ඕන. ඒක අනුගමනය කරලා අපි ඒ ප්‍රතිපදාව තුළින් අපේ අවබෝධය අපේ නිවීම මතු කරගන්න. අඩුම තරමින් මේ විශ්වයේ තියෙන ශක්තියක් තමයි අපිට ජය ගන්න කියලා බුදුහාමුදුර දේශනා. අඩුම ගානේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුනව ෂේ වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට අයිතියක් නැහැ තවත් කෙනෙකුට අනුශාසනාවක් කරන්න. කකුල ඇදීට ගිහිල්ලා කකුල පෙටියට යන්න කොට හරියන්නේ නැහනේ. අනිත් එක තමයි මම දැවෙනවා නම් පිච්චෙනවා නම් ගිනි ගන්නවා නම් අපේ මහත්මයා මම තණ්හාවට දාසකම් කරනවා නම් මම හැමතිස්සෙම රැස් කරන පැත්තේ ඉන්නවා නම් මං කොහොමද ඔබතුමාට රැස් කරන පැත්ත බැහැර කරන්න කියන්නේ? ඒක කරන්න බෑ. කකුල ඇදීට ගිහිල්ලා කකුල පෙටියට යන්න කියනවා වගේ. ඒක නෙමෙයි බුදුහාමුදුර දේශනා කරේ. යෝ ධම්මං පස්සති සොමං පස්සති. ධර්මය කියලා කියන්නේ මොකද්ද? මේ පංචේන්ද්‍රියන් තියෙන්නේ මේ බාහිර ලෝකේ ස්වභාවය දකින්න. තමන්ගේ ලෝකේ බාහිර ලෝකේ දැකලා තමන්ගේ ලෝකේ කොහොමද ක්‍රියාත්මක තමන් විසින් සොයන් නිරෝධායනක තමන් යෙදෙන්න ඕන. සොයන් විවේචනක යෙදෙන්න ඕන තමන්. අන්න එතකොට තමයි තමන්ට අවබෝධය ඇති කරගන්න පුළුවන් නිවීම මතු කරගන්න පුළුවන් වෙන්නේ. අපේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ අපේ නාලිකාවට ඇවිල්ලා වැඩසටහනක් කරන්න ඔබ වහන්සේ යම් මට්ටමකට විශේෂ කෙනෙක් බවට පත්විය යුතුයි. මොකද අපි ස්වාමින් වහන්සේලාට අගෞරවයක් කරනව නෙවෙයි. මොකද ස්වාමින් වහන්සේලා නිරන්තරයෙන් ඇවිල්ලා වැඩසටහන් කරන ක්‍රමවේදයක් අපේ නාලිකාව ඇතුලේ බොහෝ විට නැහැ. සාමාන්‍යයෙන් සීමිත ස්වාමින් වහන්සේලා පිරිසක් තමයි වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ, වැඩම කරන්නේ. එතකොට ඔබ වහන්සේ කියනවා යම් කෙනෙක්ට මාර්ගය පෙන්වන්න මම ඒ මාර්ගයට ඇතුළත් වෙලා ඉන්න ඕනේ කියන කාරණය. ඔබ වහන්සේ මොකක්ද සාක්ෂාත් කරගෙන තියෙන්නේ කියන දේ යම් කියන්නේ අපිට යම් අවබෝධයක් ලබා දෙන්න පුළුවන්ද? දැන් නරඹන පිරිස හිතනවා ඇති මොකක්ද මේ කියන්න උත්සාහ කරන්නේ? ඇයි මෙහෙම කියන්නේ ඔබ වහන්සේ මේක දැකලාද ඉන්නේ කියන එක? ඔව් ඒක බොහොම හොඳ ලොකු මේ මාතෘකාවක් ඔබතුමා ගෙනාවේ. ඒ මාතෘකාවේ අඩංගු වෙලා තියෙන කරුණු කාරණා තමයි මේ ලෝකේ ඔබතුමා මේ මාත් එක්ක ඉන්න මේ අනිත් පිරිස මේ භික්ෂුව මේ සංසාරේ ගෙනාපු
කුසල් අකුසල් වල දෙකක් තියෙනවා. කුසල් අකුසල් කියලා අපි වෙන් කරනවානේ. එතකොට අපි නිවන් අවබෝධ කරගන්න තාක්කල් මේ දේ කෙරෙනවා. කුසලුත් අකුසලුත් කෙරෙනවා. එතකොට ටික තමයි ඒ අකුසල් ප්‍රහාණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක තමන් විසින්ම තමයි කරගන්න ඕන. තවත් කෙනෙකුගේ හරහා කරන්න බෑ. තමන්ගේ සියලු දේවල් දන්නේ තමන්. තමන් කොච්චර දුරට පිළිවෙතක් අනුගමනය කරනවද අපිට අත්‍යවශ්‍යම කියනවා නම් අපි වැඩිම ඕනේ අපි අර සතර සතිපට්ඨාන වැඩියෙන්ම අපේ බුදුහාමුදුරු දේශනා කරේ සතර සතිපට්ඨාන තුල අපි හරියාකාරවම පිළිවෙත් පුරනවා නම් ඒ සතර සතිපට්ඨානේ ගැබ්බෙලා තියෙන ඒ පිළිවෙත තුල අපි ඒ හරියාකාරවම අපි පිරිසුදුව මේක කරනවා නම් අපට අනිවාර්යයෙන්ම අඩුම තරමින් සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ සෝවාන් මාර්ගඵල ලැබුවා නම් සමසිතින් හැම දිනාට මෛත්‍රී කරන්නේ. සම සද්ධා, සම සීලා, සම ත්‍යාගා, සම ප්‍රඥා කියන තැන ඉන්නවා. කිසිම කෙනෙක් පැත්තකට දාන්නේ නැහැ. හැම දිනාටම සමසිතින් තමයි හැම දෙයක්ම කරන්නේ. එතකොට අපේ හාමුදුරනේ ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේ මාර්ගයට පත් වෙලා කියලාද? ඔව් ඒක දැන් මේ භික්ෂුව කොච්චර දුරට පිළිවෙත් පුරනවද? මේ කොච්චර දුරට එකෙන් සැපයක් භුක්ති විඳිනවද? කොච්චර දුරට අසුද්ධ තැන් ප්‍රහාණය කරලා සුද්ධ භාවයටපත් වුණාද? මීට පෙර හිටපු ඒ දේවලුත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඒ වැටිච්ච අගාධේ නැවතවරක් ආවර්ජනය කරලා බලනකොට ආපෝ මේ කොතනද මං ඉඳලා තියෙන්නේ? මං ඇවිල්ලා තින්නේ මිරිඟුවක් පසුපස දුවන මූපුව වගේනේ. මම ඇවිල්ලා තින්නේ වැරදි මාවතේනේ. මං කොච්චර මේ සංසාරේ මේ වගේ දුක් විඳ ඇවිල්ලා තියෙනවද? එහෙනම් මම මේ විඳපු දුක මම තවත් කෙනෙකුට දෙන්න හොඳ නැහැ. මං දැන් ඒ පිළිවෙත අනුගමනය කරලා ඒ සතර ඉරියව්වදී මම යම්කිසි බුදුහාඳුනේ බුද්ධ දර්ශනයට අනුව සෝයක් භුක්ති විඳිනවා. සැනසීමක් ලබනවා. අභ්‍යන්තරේ බාහිර නෙමෙයි. ඒ බාහිරින් සැප විඳින කෙනා තණ්හාවට දාසකම් කරන කෙනා. ඒ බාහිරින් සැප විඳින්නේ හැමතිස්සෙම නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා මිත්‍යා සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා වලට ගොදුරු වෙන කෙනා. එයාට කැමැත්ත අකමැත්ත තියෙනවා. එයා හැමතිස්සෙම කැමති දෙයට ඇලෙනවා, අකමැති දෙයට ගැටෙනවා. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? ඊට වඩා හාත්පසින් එක. නෙක්ඛම්ම සංකල්පනා, අවිහිංසා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා. එතන තියෙන්නේ සමසිත තියෙන්නේ. එතන තියෙන්නේ හැම දිනාටම යහපත සලසන චේතනාව. කිසිම කෙනෙක් අව탁චේරු කරන්නේත් නැහැ. හැම දිනාටම සමසිතින් තමන්ගෙන් යහපතක් කරන්න ඕන චේතනාව තියෙන්නේ. අන්න ඒක තමයි අර පිළිවෙත අනුගමනය කරලා ඒ උතුම් සැපේ තුලින් තමනුත් ඒ රසවත් සැපය ඒක හරියට අපි උදාහරණයකට රසවත් ආහාර වේලක් ගන්නකොට අපේ මහත්මයා තනියෙන් භුක්ති විඳින්නේ නැහනේ. පරාර්ථකාමී හිතක් තියෙන කෙනා මේ පරාර්ථකාමී හිතක් මේකෙන් ඇති වෙන්නේ. ඒ පරාර්ථකාමී හිතක් ඇති වෙන කෙනා හැමතිස්සෙම බලන්නේ තවත් කෙනෙකුට මේක දෙන්න ඕන. මේක මම තනියෙන් පටු විදියට හිතන්න හොඳ නැහැ. ආත්මාර්ථකාමී වෙන්න හොඳ නැහැ. මම මේක තවත් කෙනෙකුට දීලා එයාටත් මේ යහපත උදා කර දෙන්න ඕන. අන්න ඒක තමයි බුද්ධ අනුශාසනාව. එතකොට ඔබ වහන්සේ ඔය දැන් වචන වලින් අපිට කිව්වා යම් කාරණා ටිකක් ඔබ වහන්සේගේ දිවි පෙවෙත ගත කරන ආකාරය සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි යම් අවබෝධයක් ලබා ගත යුතුයි ඔබ වහන්සේ ඔය කියන යම් තලයකටපත් වෙලා ඉන්නවා කියන කාරණේ සම්බන්ධයෙන්. මම එහෙම හිතුවට ගැටලුවක් නැහැ. නෑ ගැටලුවක් නෑ. ඔයාලට ඕන තරම් කතා කරන්න පුළුවන්. ඕන තරම් ඒකට අපි කතා කරන මම මේ කරන අනුශාසනා තුලින් ඕන නිගමනයකට එල්බගෙන ඔයාලට අයිතිය තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම තමයි. ඒවා අපි හැම දෙයක්ම මධ්‍යස්ථ භාවයෙන් අපි දැන් ඔබ වහන්සේ යම් වචන වලින් තමයි මේ කාරණේ හුවා දක්වන්න උත්සාහ කරේ. ඔබ වහන්සේ දැන් අර සියලු දුනා එක්කම යම් දේවල් බෙදා හදා ගැනීම, ලබාගෙන තියෙන අවබෝධය තව කෙනෙකුට ලබා දෙන්න උත්සාහ කිරීම, හැම දෙයක්ම සමසිතින් දැක බලා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඉතින් ඒව මේ කොහොමද අපි විශ්වාස කරන්නේ? දැන් අපි ඔබ වහන්සේ මේ තැනක ඉන්නවා කියන කාරණය කියමින් අපි වැඩසටහනක් කරනවා. නමුත් ඔබ වහන්සේ තමයි මේක කියන්නේ. කොහොමද අපි ඒක විශ්වාස කරන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම කියනවා නම් හොඳ දෙයක් ඔතන සඳහන් කරන්නේ. සංවේදී වෙනවා කියලා කියනවා නේද? සංවේදී වෙන්න පුළුවන් පෘථග්ජන භාවයෙන් කියන සංවේදී වෙනවා. පැහැදිලිද? පෘථග්ජන භාවයෙන් ඉන්න කෙනා අර ප්‍රී විප්පයෝගෝ දුක්ඛෝ සංවේදී.
අප්‍රිය සංපයෝගෝ දුක්ඛෝ සංවේදී. යං කිංචි නලබති සම්පි දුක්ඛං සංවේදී. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එයා දුකේ. නමුත් පෘථග්ජන භාවයෙන් මිදිච්ච කෙනා එයාට ඇති වෙන්නේ මොකද්ද? ධර්ම සංවේගයක්. එයාට ඇති වෙන්නේ සියලු දෙනාටම සමසිතින් මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ඛා නෙක්ඛම්ම කියන සිත පිහිටුවාගෙන පිහිට වෙන මේක රටේ යම්කිසි අර්බුදකාරී දෙයක් ඇති වෙනවා නම් යම්කිසි මිනිසුන්ට නොගැලපෙන දේවල් සිදු වෙනවා නම් ඒ සිදුවෙන දේ භයංකාරත්වයට දැනෙනවා. ඒ මොකද අර අවබෝධය ඇති වුණාට පස්සේ මේ විශ්වයෙන් පෙන්නනවා. මේ විශ්වයෙන් ඒ හැම දෙයක්ම Tamanට දැනෙනවා. මේක තමයි බුදුහාමුදුරේ බුද්ධ ශක්තිය. පළවෙනිම මේක අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ. එසක්වල මෙසක්වල දසදහස් සක්වල අනන්ත කෝටිය සක්වල ජයගත්තේ බුදු. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ මේ ලෝක ජය අරගෙන බුදුහාමුදුරුව අපටත් කිව්වේ මේක මතු කරගන්න කියලා. ඉතින් ඒක මතු කරගන්න ශක්ති ප්‍රමාණයට අපි අර පෘථග්ජන භාවයෙන් අපිට මිදුණාට පස්සේ ඒ විශ්වය තුළින් අපට යම් යම් දේවල් අපටම දැනෙනවා. මොකද්ද කොහෙන් එනවද කියලා කියන්නත් බෑ. එච්චරටම ප්‍රභාෂ්වරයි ඒක. ඉතින් ඒ ප්‍රභාෂ්වර තැන ඉඳගෙන තමයි යම් කිසි දෙයක් ලෝකයට කරන්නේ අර ධර්ම සංවේගයෙන්. සාමාන්‍ය අපේ හැමතුරුන අපි අහලා තියෙන කාරණේ තමයි එහෙම තත්වයකට පත් වෙලා ඉන්නවා නම් ඒක ප්‍රසිද්ධිය කියන්නේ නැහැ සහ මෙහෙම මාධ්‍යයකට ඇවිල්ලා කතා කරන්නේ නැහැ කියන එක. ඒකට ඔබ වහන්සේ කොහොමද උත්තරයක් දෙන්නේ? දැන් බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලෙත් අපිට සඳහන් වෙනවා එක බමුණෙක් අහනවා ඔබ වහන්සේ කවුද? ගාන්ධර්වයේද්ද? දෙවි කෙනෙක්ද කියලා අහනවා. නේද? අහනකොට බුදුහාමුදුරුවෝ මම අනන්ත ජින. අනන්ත ජින කියලා මොකක්ද අනන්ත ජින කියලා කියන්නේ? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මම සියල්ලම දත් කෙනා. මේ සියලුම විශ්වය ජයගත්ත කෙනා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ ඒ අනුශාසනාව ඒ බමුණට කරනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝත් අපට දේශනා කරේ දැන් තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි. තමන්ගේ විමුක්තිය තමන් කොච්චර දුරට විමුක්ති සුවය භුක්ති විඳිනවද? තමන් කොච්චර දුරට ඒ සුද්ධ භාවයේ පත් වෙලා ඉන්නවද? තමන් කොච්චර දුරට තව තවත් ඒ ප්‍රභාෂ්වර සුවය භුක්ති විඳින්මින් තවත් ඉදිරියට ඒ කෙලස් අපිට තවත් තියෙන ස්ටෙප් යන්න. කෙලස් තවන වීරියෙන් අපි ඉන්න ඕන. ඒ කෙලස් තවන වීරියෙන් හිටියේ නැත්නම් අපි යන ගමන අසාර්ථකයි. ඒක එහෙම නෙමෙයි. මේ අවබෝධය ඇති වුණාට පස්සේ තව තවත් ගැඹුරට යනවා. තව තවත් ඒක මතු කර ගනිමින් ඒ අවබෝධය තුලින් සැපේ භුක්ති විඳින්මින් අහන කෙනාට මේක හැම කෙනාට දෙන්නත් බෑ අපේ මහත්තයා. අහන කෙනාට, සොයන කෙනාට මේක බොහොම මේකට ප්‍රභාෂ්වරතාවයක් ඇති කෙනාට සංසාර බය දකින්න කෙනාට විශේෂයෙන් සංසාර බය දකින්න කෙනා තමයි මේක ගන්නෙ. සංසාර බය නොදකින කෙනාට මේක ගන්න බෑ. මේ පෘථග්ජන ලෝකේ ඔහේ යන කෙනාට සංසාරේ සැරිසරන කෙනාට මේක කොහොමවත් ගන්න බෑ. මේකේ බුදුහාමුදුරු දේශනා කරානේ නියකණ්ඩ පස්පිටක් කරා මහණෙනි මේ නියකන්නේ තියෙන පස්පිඩ හා සමානයි මේ ගම්බීර ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාවන්තයෝ. මේ මහා පොළොවේ පස්සා සමානයි මේ සංසාරේ සැරිසරන පෘථග්ජන. උතන මේ භික්ෂුවත් හිටියා. නැහැ කියන්න පුළුවන්ද? හිටියා. හැබැයි දැන් ඒ පෙර සංසාරේ කරපු කුසල් ශක්ති වලට අනුව ඒ සමය පිහිටවල දැන් ඒ අවබෝධය ලබාගෙන තියෙනවා. ඒක තේරෙනවා, ඒක දැනෙනවා. වෙනදටත් වඩා වෙනස් වීමක් දකින්නවා. ඒක ඔබතුමාට පුළුවන් ගිහි කෙනෙක් ඇටියට. කොහොමද අපේ හැමතුරුනේ හරියටම ඔබ වහන්සේ සාක්ෂාත් කරගත්තේ? හරියටම ඔබ වහන්සේ තීරණය කළේ මම මේ தത്വෙට මේපත් වෙලා ඉන්නේ. මේක වැරදි වැටහීමක් වෙන්න බැරිද? ඔව් ඉතින් ඒක ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමාට බුද්ධියට වැටහෙන විදිහ. මේක තමයි මම හිතනවා ඔබ වහන්සේ මුලා වෙලා ඉන්නේ. කියලා මට කියන්න අයිතියක් තියෙනවා. මං කිව්වේ ඒක හොඳ අයිතියක් තියෙනවා. ඔව්. ඔබ වහන්සේ දන්නේ නැහැ මුලා වෙලාද ඉන්නේ ඇත්තටම ওই தත්ත්වයටපත් වෙලාද ඉන්නේ. මුලා වෙලාද නුමුලා වෙලාද? මුලාවෙන් නිදහස් වෙලාද? ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය. මේකේ පටිච්ච සමුප්පාදේ නිදහස් වුණා නා. පැහැදිලිද? ඒ පටිච්ච සමුප්පාදේ නිදහස් වෙලා පටිච්ච සම්පන්න තත්ත්වයටපත් වුණා නා. සංඛාර නිරෝධෝ, විඥාන නිරෝධෝ, නාම රූප නිරෝධෝ, සලආයතන නිරෝධෝ, පස්ස නිරෝධෝ, වේදනා නිරෝධෝ, තණ්හා නිරෝධෝ, උපාදාන නිරෝධෝ, භව නිරෝධෝ, ජාති නිරෝධෝ. මේක නිරෝධ වෙන්න තමයි Tamanට සැපේ භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සැපය තමයි Tamanගේ සදාකාලික සැපේ Tamanට පහනක් වෙන්නේ. Tamanට ආලෝකයක් වෙන්නේ. ඒක සක්සුදස්සේ Tamanට පැහැදෙනවා. වෙනදට වඩා තිබුණු ඒ
දුර්වලකම්, වෙනද තිබුණු දුර්වලකම්, වෙනද තිබුණු අඩුපාඩුකම් සියල්ලක්ම Tamanට දැනෙනවා. සාමාන්‍යයෙන් අපේ හැමදෙරෝනේ ඕනම මිනිස්සෙකුට ප්‍රායෝගිකව තියෙන අඩුපාඩුකම් ඒ මිනිස්සයා වයසට යන එක මුහුකුරා යෑමත් එක්ක සමාජයේ ලැබෙන අවබෝධ කරගන්න දේවල් එක්ක ඒවා හදාගන්න පුළුවන් දේවල් නේ. සාමාන්‍යයෙන් තරහ යන එක, මෛත්‍රී පතුරවන එක. ඉතින් මොකද්ද ඔක වහන්සේ කියන ඔය වෙනස මට පැහැදිලි වෙන්නේ නැහැ. කොහොමද ඔය වෙනස වටහා ගන්න අපි සාමාන්‍යයෙන් කාලයක් ඔබ වහන්සේ මේ පෘථග්ජන භාවයට පෘථග්ජන විදිහට ජීවිතයක් ගත කරා මේක ඉක්මවා ගියා කියලා කොහොමද අපි ඒක ඒක අත වශයෙන්ම කියනවා බොහොම හොඳයි. අෂ්ටලෝක ධර්ම විදිහේ කම්පා වෙන්නේ නැහැ. ඉන්ද්‍රකීලයක් වගේ Tamanට ක්‍රියාත්මක අපිටත් පුළුවන් නේ මිනිස්සෙක් මට ඇවිල්ලා කනට එකක් ගැහුවත් මම ඒ මනුස්සයට ගහන්න නැතුව මටත් ඉන්න පුළුවන්. ඔව් ඉන්න පුළුවන්. හැබැයි හිත සැලෙනවා නම් හිත තමයි මේකේ අපි හිත කියලා සම්මුතියට. පරමාර්ථ පැත්තෙන් අපි හොඳට ගැඹුරින් අධ්‍යයනය කරනකොට හිතක් කියන එකක් නැහැ. අපි සම්මුතියට අඳුන ගන්න තමයි හිතක් කියන එකක් දැම්මේ. නමුත් පරමාර්ථ පැත්තෙන් අපි බුදුහාමුදුරු දේශනා කරේ මේ හිත කියන්නේ සියලුම දේවල් අපට අධික්ෂණය කරන්න නාම රූප කියන එක ජය ගන්න. නාමය රූපය වෙනම තියෙනවා. නාමය කියලා කියන්නේ දැන් ඔයාලට නමක් දාලා තියෙනවා. මෙයාට නමක් දාලා තියෙනවා. මට නමක් දාලා තියෙනවා. එතකොට නාමය හරහා තමයි මේ රූපය ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමාට සිතිවිල්ලක් ආවොත් තමයි ඔබතුමා නැගිටින්නේ. ඔබතුමා ඇවිදින්නේ. ඔබතුමා ඉඳගන්නේ. ඒක හරි ගැඹුරුයි අපේ මේ මහත්තයා. එතකොට ඒ අවබෝධය Tamanට මතු කරගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒ සතර ඉරියව්වෙදිම Taman නැවතත් නාම රූප සකස් කරන්නේ නැවතත් විඥානයකට බැස ගන්න තත්ත්වයට Tamanට පත් වෙන්න පුළුවන්. ඒ අවබෝධය ලබාගෙන තමයි. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ. අවිද්‍යාව ෂේ කර ගන්න පුළුවන්කම ලැබෙනවා. විද්‍යාව උපද්දව ගන්න පුළුවන්. සංඛාර ෂේ කර ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට නැවත විඥානයකට බැස ගන්න නැති සත්‍යයට Tamanට පත් වෙන්න පුළුවන් යම් තාක් දුරට. හැබැයි අර ස්ටෙප් එක තව තියෙනවා ඉදිරියට යන්න. ඒතර නාම රූප ෂේ කර ගන්න පුළුවන් සත්‍යයට Tamanට පත් වෙන්න පුළුවන්. සලආයතන ෂේ කර ගන්න පුළුවන් තත්ත්වයට Tamanට පත් වෙන්න පුළුවන් කෙලස් තවන වීර්යයෙන් ඉන්නකොට. පැහැදිලිද? ස්පර්ශ ඒක තමයි බොහොම යම් තාක් දුරට අපේ හැමදෙරෝ කියන්නේ යන්න ඕන මාර්ගයනේ අපි අවබෝධ කරගන්න. ඔව් ඒ මාවත යන්න ඕන. ඒ මාවත යන්නත් වෙන මාවතක් නෑ අපට. මේක බුද්ධානුශාසනාව. අපේ හැමදෙරෝනේ අපි ජීවිත කාලේ පුරාවටම ඔය කතාන්දර අහලා තියෙනවනේ. පාසල් ගියා, ඉස්කෝලේ ගියා. දැන් වැඩසටහන් වලදී අපි අහලා තියෙනවා. දැන් මේක පටන් ගන්න ඕන කොතනින්ද? ඕන කෙනෙකුට මේකට ඇතුල් වෙන්න පුළුවන්ද කොහොමද මේක? ඇතුල් වෙන්න පුළුවන් හැම දිනාටම එකම විදිහට ඇතුල් වෙන්න බෑ. මම ඔයාලට උදාහරණයක් ගමුකෝ. දැන් අපි සාමාන්‍ය මේ උදාහරණයක් මම කියන්නේ අපි යනවා අවන්හලකට. ඒ අවන්හලකට යනකොට ඒ අවන්හලේ අපි පිරිසක් යන්නේ. යනකොට ඒකේ තියෙනවා නොඑක් ආහාර වර්ග. එතකොට මේ අවන්හලේ තියෙන ආහාර වර්ග හැමදෙනාම එකම දේ ගන්නවද? නෑනේ. ඒකේ තියෙනවා එක ಜಾති කෑම වර්ග. එයා බලනවා ඒකේ සුවඳ නේද? නාසයට සුවඳ කොච්චර දුරට යගේ ගෝචරද ප්‍රියමනාපද කියලා. එතකොට දිවට ඒ රසය ඊළඟට ඒක කොච්චර දුරට ඒකේ රසය තියෙනවද කියලා. ඒ කැමැත්ත අකමැත්ත අනුව තමයි ඒ දේ එයා ගන්නෙ. ඒ වගේ තමයි දැන් ඔබතුමාගෙන අප ශක්තිය, මෙතුමාගෙන අප ශක්තිය, මේ භික්ෂුවගෙන අප ශක්තිය වෙනස්. ඒකට හොඳම උදාහරණය තමයි අර මම මුලින් සඳහන් කරේ කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංගධාරී භික්ෂුන් වහන්සේ නමක්. රහත් වෙලා මුගලන් හාමුදුර 이르දි ප්‍රත්‍යාර පාන්න පුළුවන් රහතන් වහන්සේ. අග්‍රයි. සරියුත් හාමුදුරුව ධර්ම සේනාධිපති. අග්‍රයි. බුදුහාමුදුර ඇරනකොට ප්‍රඥාවන්තය. ඒ වගේ එක එක්කෙනා ගෙනාපු සංසාරගත ගෙනාපු ශක්ති ගුණ වලට අනුව තමයි එක එක්කෙනාගේ සියලු ක්‍රියාකාරකම් සිදු වෙන්නේ. එක එක්කෙනාට ඒ අවබෝධයන් ලබා ගන්න පුළුවන්. දැන් පිරිසක් හෝ කෙනෙක් ඔබ වහන්සේ ගැන පැහැදිලා ඔබ වහන්සේ ළඟට ආවොත් මාර්ගය පෙන්වලා දෙන්නේ ඒ කෙනා අවබෝධ කරගෙන ඔබ වහන්සේට නිවැරදි මාර්ගය පෙන්වන්න හැකියාව තියෙනවා. ඔව් ඉතින් හැම දිනාටම මේක දැන් අපි කියමු උණ ලෙඩේ තියෙන කෙනාට බඩේ ලෙඩේට දෙන බෙහෙත දෙන්න බෑනේ. ඔව් නෑ ඒ කියන්නේ හරි එන්න මිනිස්සයා කියවාගෙන අදාළ දේ කරන්න ඕන. ඔව් එයාගෙන් ඉස්සෙල්ලා මම සාකච්ඡා කරනවා අපේ මහත්තයා. එයා කොයි වගේ කෙනෙක්ද කියලා මට එතකොට එයාගේ මේ ඒ කතා බහ තුළින් එයාව මට අඳුන ගන්න පුළුවන්. එයා කොච්චර දුරට
හොඳ පිරිසුදුව හෘද සාක්ෂිතික වැඩ කරනවා. එයා කොයි වගේ යහපත් පැත්තට වැඩ කරලා තියෙනවා. ඒ වගේ මෙයාගේ අඩුපාඩුකම් මොනවද කියලා ඒවා ඔක්කොම අපිට දකින්න පුළුවන්. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ. බුදුහාමුදුරු මුලින්ම කරේ අනුශාසනාව එහෙම තමයි කාට කාටත්. අපේ හාමුදුරුවනේ දැන් වහන්සේනේ කියන්නේ වහන්සේ යම් තලයකටපත් වෙලා ඉන්නවා යම් මේ මාර්ගඵලයකට පළවෙනි අපි කෙලින්ම කියමු වහන්සේ කියන විදිහට වහන්සේ සෝවාන් ඵලයටපත් වෙලා ඉන්නේ. එහෙම කියන්නේ. ඔව් ඉතින් එහෙම ඔබතුමාට කියන්න අයිතිය තියෙනවා. ඉතින් මම කියන්නේ මම පෘථග්ජන භාවයෙන් මිදුණා. පෘථග්ජන භාවයෙන් මිදුණා කියන්නේ මේ විශ්වයේ ජය අරගත්තා. සක්කාය දිට්ඨිය කියන එක වහන්සේ අපාගත වීමක් වෙන්නේ නැහැ. නෑ. ඒක මම දන්නවනේ. මං අපාගත වෙනවා නම් මට බුදුහාඳුරන්ගේ බුද්ධ ශාවකයෙක් වෙන්න බෑ. මම අපාගත වෙන අපි අහලා තියෙන එක තමයි සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්නේ අපාගත වීම වෙන්නේ නැත්තේ එතනින් එහාට උපදින බව. ඔව්. වහන්සේ තත්වයටපත් වෙලා ඉන්නේ. ඔව්. ඒක මට හොඳට දැනෙනවා. මං අවබෝධය සමහර කට්ටියට කියන්න පුළුවන් මේ බොරුකාරයෙක්. ඒ කියන බුදුහාඳුරට කිව්වේ. කොච්චර බුදුහාඳුරට අපහාස කළාද? කොහොමද අපි මේක මේ ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නන්නේ අපේ හැමෝටම අවශ්‍ය නැහැ කියලාද වහන්සේ කියන්නේ? එහෙම ප්‍රායෝගිකව ඔප්පු කරන්න අවශ්‍ය ඒක ඕනම කෙනෙකුට නිදහස තියෙනවා Tamanට කැමති තීරණයක් ගන්න. ඒ මොකද sannivedanaya කරගන්න. ඒ sannivedanaya කරගන්නේ එයාගේ සංසාරගත ගිනාපු ගති ලක්ෂණ වලට අනුව. මොකද මේ පෘථග්ජන භාවයෙන් ඉන්නේ මේ පෘථග්ජන ලෝකේ කවුරුත්. එතකොට මේ පෘථග්ජන භාවයෙන් ඉන්න කෙනා හැමතිස්සෙම ඉන්නේ මායාවේ වසඟේ. ඒ මායාවේ වසඟේ ඉන්න කෙනා හැමතිස්සෙම බලන්නේ එයාගේ කෝණයෙන්, එයාගේ මිම්මට අනුව. එයාගේ මිම්මට අනුව බලනකොට එයාගේ මිම්මට ගැලපෙන්නේ නැත්නම් ඒක බොරුවක්. එහෙම නැත්නම් ඒක පැහැර කරනවා. අපි හැමදෙරෝනේ අපි දැන් නාලිකාවක් විදිහට අපිට වගකීමක් තියෙනවනේ අපි වැඩසටහන් කරන්නේ කවුරු එක්කද කියන කාරණේ සම්බන්ධයෙන් පහුගිය දවස්වල අපිට වැඩසටහනක් කරා වහන්සේ ඒක දැක්කනේ දැක්ක උන්වහන්සේ කියන්නේත් උන්වහන්සේත් යම් ඵලයකටපත් වෙලා ඉන්නවා කියන කාරණේ සම්බන්ධයෙන්. ඒතකොට වහන්සේත් එහෙම කියනවා. ඔව්. එතකොට දැන් කොහොමද අපිට බැරිද පෘථග්ජන මිනිස්සු විදියට තෝරා බේරා ගන්න? ඇත්තටම වහන්සේලා කියන්නේ මේ මොකක්ද කියන කාරණේ. වහන්සේලා ඇත්තටම රහත්ද, සෝවාන්ද, සක්‍රුදාගාමිද, අනාගාමිද කියලා අපි කොහොමද තේරුම් ගන්නෙ? ඔය හරිද? කියන්න. දැන් කොහොමද දැන් බලන මිනිස්සු දැන් අපිට බනිනවා ඊට පස්සේ මේ කවුද? දැන් අපි පිළිගන්න පිරිසකුත් ඉන්නවා. නොපිළිගන්න පිරිසකුත් ඉන්නවා. දැන් සමසිතින් ඉන්න පිරිසකුත් ඉන්නවා. දැන් අපිට බයින් එකත් එකතකින් සාධාරණයි. කවුද මේ ඇවිල්ලා කවුරු එක්කද කතා බහ කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒතකොට දැන් බැරිද මිනිස්සු දැන් ඔබ වහන්සේ දැන් ඇත්තටම මම මෙහෙම කියන්න සිද්ධ වෙනවා චීවරයක් පොරෝගෙන යම් යම් වරප්‍රසාද වර්ධාන සඳහා මේ දේවල් කියනවා වෙන්න පුළුවන් කියලා කෙනෙක් තර්ක කළොත්. ඔව් ඒක ඇත්ත. දැන් අද ඒකනේ ප්‍රවණතාවය වැඩි. ඔව්. අද ප්‍රවණතාවය ලෝකෙ වැඩි ඒකයි. එතකොට ඒ සියලු දේවල් දන්නේ කවුද? මේ භික්ෂුව. භික්ෂුව චීවරයක් පොරෝගෙන බොරු විදිහට රංගපෑමක් කරලා අර චිත්‍රපට ටෙලිග්‍රාම වල නළුවෝ වගේ එහෙම පුළුවන්. ඉස්සලම යන්නේ අපායේ මේ භික්ෂුව. ඕගොල්ලෝ නෙමෙයි යන්නේ. මේ භික්ෂුව අපායේ යන්නේ. මේ භික්ෂුවට තියෙනවා ඒ වතාවත් බුදුහාමුදුරුව අපට අනුශාසනා කරලා මහ කරුණාවෙන් ඒ වතාවත් අපි හරියට අනුගමනය කරන්න ඕන. ඒ අනුගමනය කරන ශක්ති ප්‍රමාණයට අපට අවබෝධය ලැබෙනවා. එතකොට තව එකක් ඒක අවබෝධ කරගන්න පුළුවන් ඉන්නේ පෘථග්ජන අරකේ දැන් අපි දේශනාවේ සඳහන් වෙනවා උග්ගටි සංඤ්ඤ නෙය්‍ය පදපරම. උග්ගටි සංඤ්ඤ කියන්නේ කියන සුණංගෙන් එහාට වැට පෙර සංසාරේ අර ඒ වගේ පිරිස් තමයි විසාකාව කියලා කියන්නේ. ඒ වගේ කියන සුණංගෙන් වැටෙනවා. යා පෙර සංසාරේ හොඳට පුරුදු වීගෙන ඉලතිනා මේ ධර්මානුධර්ම ප්‍රතිපatti. එතකොට ඒකේ අවබෝධ වුණා යට. නෙය්‍ය කියලා කියන්නේ පසුව ඒක අවබෝධ වෙනවා. කියපු ගමන් පිළිගන්න. එයා නැවතවර විතක්ක කරලා ਵਿਚාර කරලා ඒකෙන් තමන් ඒක තවත් ගවේෂණය කරලා දැන් ඔබතුමා වගේ. ඒ ගවේෂණය කළා තමන් ඒක ඊට පස්සේ තමයි දැන් හරි මේක තමයි. එතකොට ඔබතුමාත් හැබැයි එතන ඉන්න ඕන. ඔබතුමාත් ඒකට ඉන්වෝල්ව් වෙන්න ඕන. ඔබතුමාත් ඒකට ඉන්වෝල්ව් වෙලා ඔබතුමාත් ඒක තමන්ගේ බුද්ධිය තුළින් හොඳට ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන. ඔබතුමාත් ඒ සියලු ක්‍රියාකාරකම් සිදු කරන්න ඕන. නැතුව නිකන් අර මූදේ මේ ගොඩ පීනලා හරියන්නේ නැහැ. මූදට බැහැලා පීනනවා නම් ඒක හරියට පීනලා ඒ පීනීම දැනගන්න ඕන. ඒ පීනන ආකාරය, ඒ සිචුේෂන් දැනගන්න ඕන. හරියට වාහනයක් කරනවා වගේ. ඒ වාහනේ හරියට එලවන්න බැරි නම් වැඩක් නැහැ. අපි හැමතුරුනේ තියෙන ගැටලුව සමා වෙන්න ඕනේ මම මෙහෙම කිව්වට දැන් බුදුන් වහන්සේගේ මාර්ගය ගැන අපට කතා කරන්න දෙයක් නැහැ. ඒ ගැන අපට සැකයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම රහත් මම සෝවාන් කියාගෙන මෙහෙම ඇවිල්ලා ඔබ වහන්සේලා කතා බහ කිරීමයි ගැටලුව තියෙන්නේ. ඔව්. දැන් ඒක කොහොමද අපි අර මාර්ගය ගැන අපිට ගැටලුවක් නැහැ. ඔව්. අන්න ඒකයි ප්‍රශ්නේ. ඔව්. ඉතින් මම පුතාට මහත්තයට සඳහන් කළේ ඒක ඕනෑම කෙනෙකුට
ඒ විදිහට හිතලා කියන්න නිදහස තියෙනවා. මං දැනත් අර කලින් වැඩසටහනෙත් අපි අර ස්වාමීන් වහන්සේත් එක්ක කලින් වැඩසටහනෙත් මං කිව්වේ දැන් එහෙම අපි බලාගෙන ඉන්නේ කොහොමද? අපි පහුවෙනවනේ. අපි දැන් මේ බොරුකාරොන්ට වංචාකාරොන්ට අපි රැවටෙනවනේ එහෙම වුණාම. ඔව් ඉතින් ඒක රැවටිලි සමාජයක් නේද තියෙන්නේ අපේ මහත්තයා. රැවටි සමාජයකින් අපි එහෙනම් ඉතින් ඒක නිසා තමයි අද මේක තවත් කෙනෙකුට තහවුරු කරන්න බැරි. ඉතින් ඒ නිසා මේක තහවුරු වෙන්න නම් තමනොත් ඒ ප්‍රතිපදාව තුළ තමන්ගේ බුද්ධිය තුලින් තමන් ක්‍රියාත්මක වෙන්න ඕන. කෙලස් තවන වීරිය තියෙන්න ඕන. ඒ කෙලස් තවන වීරිය නැත්තම් කවදාවත් මේක ගන්න බෑ. ඒක ඒ විදිහට තමන් ප්‍රතිපත්ති පුරන්න ඕන. ඒක තවත් වඩාත් ප්‍රචලිත වෙනවා සතර ඉරියව්වෙදිම. සීමා රහිත වෙන්න ඕන. තිට්ඨං චරං නිසින්නෝ කරණීය සූත්‍රයේ තියෙන්නේ. සයානෝවා දැන් ඒ සතර ඉරියව්වෙන් තමන් ක්‍රියාත්මක වෙනවා නම් තමන්ට දැනෙනවා තමන් කොච්චර දුරට අභ්‍යන්තරයේ මේ බාහිරේ දකින සියලු දේවල් වල නිස්සාර භාවය ශුන්‍ය භාවය ඒ ශුන්‍ය භාවය දකිනවා. ඒ ශුන්‍ය භාවය දැක්කනම් එහෙනම් නිමිත්තක් නැහැ. අනිනිමිති. අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ පතපොත කියවලත් ඔය දැනුම ලබා ගන්න පුළුවන්. ඔව් පොතපත කියවලා පොතපතේ තියෙනවනේ ඔවා තියෙනවනේ. නමුත් ඒ පොතපතේ තිබුණ දේ ඒ සුතමේ ඥානය. ඒ සුතමේ ඥානය තුනේ චින්තාමේ ඥානය. ඒක තමයි අවබෝධය සහ පොතෙන් දැනලා කටපාඩමින් ඔළුවට ගිහිල්ලා ඒක පිළිබඳ අවබෝධයෙන් ඉන්න එකයි අවබෝධයයි කොහොමද මම හිතන්නේ ඔබ වහන්සේ එහෙම කතාවක් ඔය කියන්නේ. ඔව් ඒක ඔබතුමාට හරි කියන එක සාධාරණයි. එතකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් සුතමේ ඥානය චින්තාමේ ඥානය වගේම භාවනාමය ඥානෙ තියෙන්න ඕන මහත්තයා. එහෙම නැතුව දැන් අත් වශයෙන් කියනවා නම් ඔබතුමාගේ මම ඒක 100% මේව කරනවා. අපිට පුළුවන් මේ ත්‍රිපිටකයේ 84000ක් ධර්මස්කන්ධය තියෙන එක කටපාඩමින් කතා සජ්ජායනා කරන්න පුළුවන්. පිරිත් දේශනාව කටපාඩමින්ම ඒ පිරුවාන පොත් වහන්සේ සජ්ජායනා කරන්න පුළුවන්. ඒක සුතමේ ඥානෙ. එතන තියෙන සුතමේ ඥානෙ. එතන නෑ පැවැත්මක් තියෙන. එතන විමුක්තියක් නෑ. දැන් ඒම නිසානේ අද මේ ගොඩක් දැන් අපේ සමාජයේ ඔය පිරිමින් වලට ගිහිල්ලා අපි ඉගෙන ගන්නවා ගිහිල්ලා. ඉගෙනගෙන හරලා අපි මොකද කරන්නේ ඊට පස්සේ අපි මොකක් හරි රාජකාරියක යෙදෙනවා. එක්ක ගුරු වෘත්තියක් එහෙම නැත්නම් ලිපිකාර වෘත්තියක් මොකක් හරි එකක් කරනවා. එතකොට එතන තියෙන්නේ මොකද්ද පැවැත්ම සඳහා. ඒක නෙමෙයි බුදුහාමුදුරු දේශනා කළේ. බුදුහාමුදුරු දේශනා කරේ ඊට වඩා ගැඹුරු ඊට වඩා ගම්බීර. බුදුහාමුදුරු දේශනා කරේ රැස් කරන පැත්ත බැහැර කරන්න. අස් කරන පැත්තට යොමු වෙන්න. හැබැයි රැස් කරන පැත්ත බැහැර වෙන අවබෝධය ඇති වුණාට පස්සේ අත් හරින්න ඕනේ අත් හැරෙනවා. අන්න එතන තමයි අපි මතු කරගන්න ඕන. ඒක මතු කරගත්තා නම් හරි සතුටුයි. හරි සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන්. කිසිම දෙයකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ මොකද ඒ තැන තමන් ඉන්නව මතු කරගෙන. ඕනෑම දෙයකට ඔරොත්තු දෙන හිතක්. කිසිම දෙයකට කම්පා වෙන්නේ නැහැ. අෂ්ටලෝක ධර්ම ඉදිරියේ කම්පා වෙන්නේ නැහැ. ඒ අවබෝධය අඩුම ගානේ සෝවාන් මාර්ගඵල ලැබවනවා. හරිම ශෝක එකට සතුටෙන් ඉන්න පුළුවන්. අපි හැමතුරුනේ සාමාන්‍ය වහන්සේ පෘථග්ජන භාවයේ ඉඳෙද්දි සහ දැන් තත්වය අතර පොඩි වෙනසක් අපිට කියන්නකෝ කොහොමද ඔක ඔය දැනෙන හැඟීම ශරීරයට දැනෙන හැඟීම හෝ මනසට දැනෙන හැඟීමේ පොඩි වෙනසක් අපිට මේක පැහැදිලි හරියටම හරි බොහොම හොඳයි. දැන් අපි අසුරු මිසුරු කරන හැමදෙනාම ඉන්නවනේ. ඒ අසුරු මිසුරු කරන කෙනා අතර අපි එක එක සම්බන්ධකම් පවත්වනවා. ඒ සම්බන්ධකම් පවත්වනකොට අපි ඒකාග්‍රතාවය අපේ තියෙනවා. මේ අවබෝධය ලබාගත්ත කියන ඒකාග්‍රතාවය තියෙනවා. චිත්ත ඒකාග්‍රතාවය. ඒ චිත්ත ඒකාග්‍රතාවයේ තියාගෙන තමන් සියලු සම්බන්ධකම් පවත්වනවා. ඒ හැම වෙනස් වීම වලදී බාහිරේ වෙනස් වීම හරහා තමන්ගේ හිතට රිදුමක් එනවද? රිදුමක්. ඒ රිදුමක් එනවා නම් තමන් ඉන්නේ පෘථග්ජන භාවයේ. තමන් ඉන්නේ මානසික ආතතියකින්. තමන් ඉන්නේ අකමැත්තෙන්. ඒ සියලු දේවල් නැත්තම් ඒ ඕනම දෙයකට ඔරොත්තු දෙන පෞරුෂයක් තමන් ගල තියෙනවා නම් තමන් ඉන්නේ බුදුහාඳුරන් දේශනා කරපු බුද්ධ පිළිවෙත ගෞරවයෙන් අනුගමනය කරමින් සතුටින් සැපයක් භුක්ති විඳින්න. ඕනම කෙනෙකුට පුළුවන් නැහැ හැමතුරුනේ සාමාන්‍යයෙන් ඕනම දෙයකට ගැටෙන්නේ නැතුව ඉන්න හැකියාවක් තියෙනවා. මිනිස්සෙක් වයසින් මුහුකුරා යනකොට සාමාන්‍යයෙන් ඉස්සෙල්ලත් ඔබතුමා කිව්වා. ඒක තමයි. මම කියන්නේ ඒ තත්ත්වේ නෙවෙයිද ඔය? ඔබතුමාට ඒක අහන්න හිත කියන්න නිදහස තියෙනවා. නමුත් මම දැනුත් කියන්නේ ඔබතුමා ඒක මේ උතුම් ප්‍රතිපත්ති තුල පිළිවෙත් පුරලා විශේෂයෙන් භාවනාව වුණා මේකට. මේකට භාවනාව. මේකට ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට විදර්ශනාව තමයි අවශ්‍ය වෙන්නේ.
විදර්ශනාව තුළින් තමයි අපි අවබෝධය ඇති කරගන්න පුළුවන් ඉන්නේ. ඒ විදර්ශනාව වැඩි දියුණු විනිවිදව දකිනවා. ඒක දකින්න බොහොම හුදකලා වෙනවා. හරිම ප්‍රවහශ්‍රය ඒක වචනයකින් සමාත කරන්න බෑ. ක්‍රියාවට නම් කියන්න බෑ ඔයාට. ඒක හරිම මිල කරන්න බැරි සැපයක්. ඒ සැපය අභ්‍යන්තරයෙන් භුක්ති විඳින සැපයක්. විශේෂිත පාදාන්තය දක්වා අංශුවක් සෛලයක් පාසා සීල ප්‍රජාවන් ඒක රාශි කරගෙන ලබන සැපයක්. ඒ සැපය තුල ඉඳගෙන ඕන නෑම අසින්නප කෙනෙකුට මං අද්දුටුවයි සත්‍යය ඒව කරලා තියෙනවා. මං ඒක දැන් ඔබතුමාට කියන නිසා කියන්නේ. ඒ කෙනාට ඒ උතුම් බුදුහාමුදුරේ බුද්ධ බලය තුලින් බුදුහාඳුරන් මහා කරුණයෙන් අවබෝධ කරගත ශ්‍රී සද්ධර්මයේ බලයෙන් බුදුහාඳුරන්ගේ ධර්මයේ අහලා ආර්ය භාවයටපත් වුණු ඒ ආර්ය මහා සංඝරත්නයේ බලයෙන් ත්‍රිවිධරත්නයේ බලයෙන් එයාට ශාන්තිය සලසන්න පුළුවන්. එයාට යහපතක් කරන්න පුළුවන්. එයාට එයාගේ තියෙන කායික පීඩාවන් මානසික පීඩාවන් සමනය කරන්න පුළුවන්. එයාට ඒක කනෙක්ට් වෙන්න මේ පිළිබඳව අවබෝධයක් පැහැදීමක් තියෙන්න ඕන. පැහැදීමක් නැති කෙනෙකුට මේක දෙන්න බෑ අපේ මහත්තයා. පැහැදීමක් තියෙන්න ඕන. බුදුහාඳුරන් ශ්‍රී මුඛයෙන් දේශනා කරන ශ්‍රී සද්ධර්ම කරේ අචල සද්ධාව තියෙන්න ඕන. අචල සද්ධාව ඔයාටත් තියෙන්න ඕන. අහන කෙනා හැම දෙනාටම තියෙන්න ඕන. විශ්වාසය. ඒ අචල සද්ධාව නැත්තම් අර ප්‍රසාද සද්ධාව තුලින් කවදාකවත් බෑ. ඒක වැනෙන සුළු සද්ධාාවක්. එහෙම නෙමෙයි. ඒක නෙමෙයි තියෙන්න ඕන. අචල සද්ධාව තියෙන්න ඕන. ඒ සද්ධාව තියෙනවා නම් හරිම ප්‍රභාෂ්වර විදිහට ඕනම දෙයකට නම්මශීල මුදු අනතිමානේ ගොයම් කරලා අස්වැන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? පල්ලෙහාට නැවෙනවා. පල්ලෙහාට නැවෙනවා. ඕනම දෙයකට ඕනම කෙනෙකුගේ දේවල් වලට බොහොම සාවධානව මධ්‍යස්ථ මතධාරියෙක් ඇටියට ඇහුම් කන් දෙන්න පුළුවන් ශක්තිය පෞරුෂය තමයි ළඟ තියෙනවා. ඕනම කෙනෙකුට කතා කරන්න නිදහස තියෙනවා. ඕනම කෙනෙක් දැන් බුදුහාමුදුරන කොච්චර අර මේ අපහාස කරලා තියෙනවද? ඔබ වහන්සේ කියන්නේ මේ මාර්ගයට අපි ඇතුළත් වෙලා බලමු කියන යෝජනාව තමයි. බලන්න කියන එකයි මම කියන්නේ. ඒව බලව එයි පක්ෂිකයි. ඕපනයිකයි බුදුහාඳුරේ මම නෙමෙයි. ඕපනයිකයි පච්චත්තම්මේද ප්‍රත්‍යක්ෂ ලෙස තමයි මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒකට අපේ හඳුරුනේ ඇයි මේ නාලිකාවකට ඇවිල්ලා මේක කියන්න හිතුවේ මෙහෙම? නෑ ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔබතුමා මේක දැන් නැවතවරක් මේ ධර්මය උද්දීපනය කරන ඔයා මේ නාලිකාව තුළින් උත්සාහ ගැනීමක් සිදු කරනවා කියලා මට දැනෙනවා. ඕගොල්ලෝ වෙනත් ආරකයකට මේක යනවා. මේක වෙනත් ආරකයකට දැන් හැමතැනම නැත්නම් ඔබ වහන්සේ හිතනවද මේ අපේ නාලිකාව එක්ක නිකන් අර මිත්‍යා දෘෂ්ටිකයෝ ටිකක් ගොඩ නැගිලා ඉන්නවා වගේ එකක් ඔබ වහන්සේට හිතෙන්නේ නෑ? මට පේන්නේ නෑ. මට පේන්නේ නෑ. මම දකින්නේ නෑ. මම දකින්නේ නෑ. මම දකින්නේ දැන් ඊයේ මම අර කරපු ඕනම දෙයක් කියන ඔය මාර්ගයේ යන පිරිසක් කියන දෙයක් අහන මේ ප්‍රේක්ෂක පිරිසක් අපිට ඉන්නවා කියලා ඔබ වහන්සේ විශ්වාස කරන නිසාද මෙතනට ආවේ? එහෙම පිරිසක් ඉන්නවා. ඔබතුමාගේ මේ නාලිකාවෙන් මේක සත්‍යයක් කියලා අවබෝධ කරගෙන දහම් පිපාසය තියෙන. සංසාර බය දකින්න. සංසාර බය දකින්න ඕන. නැත්තම් බෑ. නෑ සංසාර බය දකින්න එක වෙනයි මිත්‍යා විශ්වාස කරන ප්‍රමාණය. සංසාර බය දකින්න කෙනා මිත්‍යා පැත්තට යන්නේ නෑ මගේ පුතා. මම පුතාකට සමාවෙන්න. මම මාත් මිත්‍යා පැත්තට යන්නේ නෑ එයා. එයා මිත්‍යා පැත්තට යනවා. එයා යන්නේ මාර්යාගේ වසඟේ. එයා යන්නේ මාර්යාගේ වසඟේ. දේවපුත්‍ර මාර්යාගේ වසඟේ. තණ්හාව පැත්තට ගොදුරු වෙමින් ඒ මිත්‍යා මත. නමුත් සම්මාදිට්ඨිය කියන එක පත් වෙච්ච කෙනා සම්මාදිට්ඨිය තියෙන්න ඕන. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මා සංකප්පය. එතන තියෙන්න ඕන. ඒකෙන් තමයි මේකට තමන්ට අවබෝධ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ අවබෝධයේ සැපය තමන්ට මතු කර ගන්න පුළුවන් වෙන්නේ. සම්මාදිට්ඨියයි සම්මා සංකප්පය තියෙනවා නම් අන්න එතන තියෙන නෙක්කම සංකල්පන, අවිහිංසත් සංකල්පන, අව්‍යාපාද සංකල්පන. කවුරු තමන්ව විවේචනය කරත් කවුරු තමන්ට මොන දේවල් කිව්වත් තමන් මැදිස්සයි. අපේ හැමදෙරේම මේ කාරණයක් අහන්න ඕනේ. දැන් ඔබ වහන්සේ අපි පෙර කරපු වැඩසටහන නරඹලානේ අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙන්නේ අර මේ කුරුවිට ස්වාමීන් වහන්සේ. ඔව් කුරුවිට නායක ආම්දුරන්ගේ ලොකු ආම්දුරන්ගේ. ඒ උන්වහන්සේ සම්බන්ධයෙන් කියන්නේ ඔබ වහන්සේට යම් පැහැදීමක් තියෙනවා. තියෙන නිසානේ මම කතා කරේ. මට ලොකු පැහැදීමක් තියෙනවා. ඒ අපේ ඒ ආම්දුරෝ බොහොම හොඳ කරුණු කාරණා සම්බන්ධයක් නැහැ නේද? අනේ නෑ මම පළවෙනි වතාවට මාධ්‍ය තුලින් දැක්කෙත් නෑනේ. ඒගේ කටහඬ ඉඳලා මම දැක්කේ. මේක සත්‍යයක්. මේක බොරුවක් නෙමෙයි. බොරු කියන්නේ ඒක ඔබතුමත් දන්නවනේ. ඔබතුමා වැඩසටහන කරේ. එහෙම නේද? මම දැක්ක මාධ්‍ය තුලින් ඔබතුමාගේ රූපකලාප තියෙන්නේ. එතුමාගේ රූපකලාප මම දැක්කේ නෑ. එතුමාගේ නෑ මං ඇහුවේ ශබ්ද කලාප මම දැක්කා. අහුණා. මීට පෙර මුණ ගහලා තියෙනවා. නෑ. ඒක නෑ. එහෙම අපේ හඳුරන්නේ. එහෙනම් ඔබ වහන්සේ යෝජනා කරන්නේ අපිට මේ මග යමු කියන යෝජනාව. ඔව් මම යෝජනා කරන්නේ මේ මග යන්න මේ මග ගියොත් මරණ මංචකයේදී
සතුටින් මරණයට මුහුණ දෙන්න පුළුවන්. සතුටු වෙන්න පුළුවන්. Tamanට මරණ බියක් ඇති වෙන්නේ නැහැ. රෝග බියක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද? මේ සමාජයේ ඒ ගැරහුම් කොච්චර ආවත් Taman ඒ හැම දෙයක් ඉදිරියේම Tamanට බොහොම පෞරුෂයක් ඇති කරගෙන මධ්‍යස්ථ සිතින් ඒ ගැරහුම් ඒ දේවල් ඔක්කොම Tamanට ආධාරකයක්. මොකද්ද? මල් මිටක්. Tamanගේ බුද්ධිය තුලින් Tamanගේ මනස තව තවත් සුවපත් කරගන්න, ශක්තිමත් කරගන්න, කමටහනක් කරගන්න. එහෙමයි. මම ඔබතුමාට ආයෝජනා කරනවා, යෝජනා කරනවා. තමනුත් කමටහනක් කරගන්න ඒ සියලු දේවල්. දැන් ඔබතුමාට මේ වැඩසටහන කරන සමහර වෙලාවට ගොඩක් කට්ටිය ප්‍රසාදය ලක් කරන්න පුළුවන්. ඔබතුමා ගැන ඔබතුමා මේ කරපු වැඩසටහන හරි හොඳ වැඩසටහනක්. අපිට මේකෙන් ලොකු දැනීමක්, අවබෝධයක්, අපිට ලොකු පැහැදීමක්. සමහර කට්ටිය අර මං කිව්වේ එක එක මතවල එල්බගෙන ඉන්න කෙනා මිම්මට අර පු탁ජන භාවයෙන් ඉන්න අයත් ඉන්නවනේ මේක අර උග්ගට තන්න නෙయ్య පදපරම ඒ කෙනාගේ ශක්තිය වුණොත් ඒ කෙනාට සමහරවිට මේක ගෝචර නැති වෙන්න පුළුවන්. සමහර වෙලට ගෝචරයි නමුත් ඒක සත්‍යද අසත්‍යද කියලා මේ දෙකක් දෙගිඩියාවෙන් ඉන්නවා. එහෙම සමහර කට්ටිය ඉන්නවා කොහොමවත් එයාට බෑ. ඒක කොහොමවත් ගන්න. ඉතින් ඒක තමයි බුද්ධ අනුශාසනාව. ඒ නිසා අපි මධ්‍යස්ථිතින් මේ ගමන යමු. මේ ගමන යමු. අපේ හැමදෙර අවසාන වශයෙන් මට අහන්න තියෙන කාරණයක් දැන් මේ පවතින තත්ත්වය ගැන යමක් කියන්න පුළුවන්ද රට? දැන් ලොකු ප්‍රශ්නයකනේ ඉන්නේ. ඔබට කැමතිද දන්නේ මේව කතා කරන්න? ඔව් නෑ මම කැමතියි. අපි කරන්න එපයි. අපි භික්ෂූන් වහන්සේලා හැටියට විශේෂයෙන් මම එන ඔබතුමා කියපු නිසා සඳහන් කරන්නේ. දැන් මේ පවතින රටේ ආందోලනාත්මක තත්ත්වනේ මේ රටේ ඉන්න ස්ථාවර දේශපාලන තත්ත්වය මේ පාලන තන්ත්‍රයේ එදා රුවන්වැලි සෑයේදී සඳහන් කළා මහා සංඝරත්නයේ ආශිර්වාදය බෞද්ධ ජනතාවගේ ආශිර්වාදයෙන් බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මම බලයටපත් උනේ. එහෙමනේ සඳහන් කළේ. එතකොට මේකේ වගඋත්තරකාරයෝ වෙන්නේ කවුද? අපි අනිවාර්යයෙන්ම අපි වගඋත්තරකාරයෝ. අපි තමයි මේ දේ කළේ. එතකොට දැන් මේ තියෙන පීඩාකාරී තත්ත්වෙන් අර්බුදකාරී තත්ත්වෙන් මේ රටේ මිනිසුන්ට හැම පැත්තෙන්ම ආර්ථික පැත්තෙන් මිරිකිලා මිනිස්සුන්ට එදිනදා ජීවිතයේ තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න බැරි තත්යකටපත් වෙලා මිනිස්සු රැකියාව කරගන්න බැරි තත්යකටපත් වෙලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හරියාකාර කරගන්න බැරි තත්යකටපත් වෙලා අසනීප වෙච්ච රෝගීන්ට බෙහෙත් ගන්න පුළුවන් ඒ සියලු දේවල් වලින් මිනිස්සු සම්පූර්ණ වීඩාකාරී තත්යකටපත් වෙලා හැම ශ්‍රේෂ්ඨයකම මේකේ හරිම මානසික අසහනකින් ඉන්නේ. නැගිටින්නේ උදේට නැගිටින්නේ හරිම හිතේ ව්‍යාකූල භාවයෙන් යුතුව. රැට නිදාගන්නේ හෙට කොහොමද ජීවිතේ ගත කරන්නේ? හෙට කොහොමද මම මගේ දරුවට කන්න දෙන්නේ? හෙට කොහොමද මම රස්සාවට යන්නේ? රස්සාවට යන්න පුළුවන් වේද? හෙට මොන වගේ විපරිණාම දේවල් ඇති වේද කියලා ඒ මිනිස්සු මානසික පීඩාවකින් ඉන්නේ. එහෙනම් අපි මේක මොකද්ද කරන්න ඕන? අපි මේ මානසික පීඩාවෙන් මිනිස්සු දුරව ගන්න. ඒක වගකීම තමයි මේ රටේ ඉන්න පාලන තන්ත්‍රයේ මුල්ම වගකීම. මම කොච්චර දුරට මගේ වගකීම වඳවීමක් කරලා තියෙනවද? එහෙම නැත්නම් වගකීම ඉෂ්ට කරලා තියෙනවද? දෙකම දන්නේ කවුද? ඒ දෙකම දන්නේ පාලන තන්ත්‍රය. අපි හැමෝටම එතකොට දැන් මේ අවසාන වශයෙන් අපි තැනකට ගෙමු මේ කතාව. දැන් මේ නාලිකාවල මේ YouTube නාලිකාවල ගොඩක් වෙලාට කතා කරන දෙයක් නේ ඔය මේ ඉදිරියට මොන වගේ තත්ත්වයක් රට යයිද දැන් ඔය ඉන්න නායකයෝ විදිහට පවතීද මේ නායකයෝ ඉවත් වෙලා යයිද ඔය වගේ කතන්දර ගොඩක් හැමදෙනාම කියනවනේ එක එක මත ස්වාමීන් වහන්සේලාත් ගොඩක් කතා කරලා තියෙනවා සම්බන්ධයෙන් කොහොමද වහන්සේට යමක් වහන්සේ යම් භාවනා ශක්තියකින් අවබෝධ කරගත්ත දෙයක් එක්ක වහන්සේලාත් දකින්නවද ඉදිරියේ මේ වගේ වෙයි කියන වගේ දෙයක් පොඩ්ඩක් අපි දැනගන්න කැමතියි. මට කිසිම කෙනෙකුට සහතික දෙන්න බෑ. මම සහතික දැන් අද සහතික දෙන්න කියලානේ මේ රටේ මෙච්චර කලබගැන සිදුවනේ. එක්කෙනෙක් විශ්වාස කරලානේ. ඒ විශ්වාසය දැන් තහවුරු වෙලා නැහැනේ. එහෙනම් මේ රටේ මේ කවුරුත් විශ්වාස කරන්න බෑ. තමන්ට තමන් විශ්වාස කරන්න පුළුවන්. හැබැයි මේ පෘථග්ජන භාවයෙන් ඉන්න මිනිස්සු තමයි ඔතන පාලනයට යන්නේ. හැම දෙයකින්ම අංග සම්පූර්ණ අය නෙමෙයි. එතකොට ඔතන හොඳ දේ කරන අය වගේම ඊට වඩා පරිබාහිර වැරදි දේවල් කරන අයත් ඉන්නවා. එතකොට මෙතන දැන් මේ රටේ තියෙන අර්බුදකාරී සත්‍යයට බොහොම සාවධානව තමන්ගේ සහෝදරයෝ තමයි මේ ඉන්නේ, තමන්ගේ රටවැසියෝ මේ ඉන්නේ, තමන්ගේ නෑදෑයන්ටත් සියලුම මිනිස්යන්ට මේකට මුණ දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මේකට අපි හෘද සාක්ෂියකින් අපි එකතු වෙලා අපේ දෙන්න පුළුවන් උපරිම මේක කිසිම ලාභ අපේක්ෂාවක් නොමැතිව අපේ තියෙන සීළු දේවල් පරිත්‍යාග කරලා පරිත්‍යාගශීලී
පරිත්‍යාගශීලී තමන්ටෙන් කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ තිබෙන ප්‍රධාන අර්බුදකාරී දේවල් අද ජීවිතයේ මිනිසුන්ට ඒ දිනදා අවශ්‍ය කරන ආහාර පාන එතනින් ගියාම ඒ ජීවිතයේ ජන ජීවිතයට අවශ්‍ය කරන ඒ ජීවිතයේ ගන්න තියෙන ඉන්ධන පහසුකම් එතකොට මේ ඒ ගෑස් වේවා එතනින් ගියාම සියලුම දේවල් කිරිපිටි වේවා දරුවන්ට කිරිපිටි මේ සියලු දේවල් ප්‍රධානම දේවල් අපි ඉක්මනටම මේ මිනිස්සුන්ට ලබලා දෙනවා නැත්තම් මම දකිනවා ඉදිරියට මීට වඩා මහා ලොකු ව්‍යසනකාරී තත්යකට මේ රටපත් වෙයි අපේ මහත්තයා. ඒක තමයි විශ්වයේ. මේ විශ්වයෙන් දෙන පණිවිඩය. දැන් එහෙම මේ රට ඉදිරි යහපත් තැනකට යන්න සුදුසු නායකයෙක්ගේ මේ පහළවීමක් පැමිණීමක් ගැන වහන්සේට පේන්නේ නැද්ද යම? සුදුසු නායකයෙක් කියලා කියන්නේ මට අහවල් කෙනෙක් කියලා මේ සහතික මට දෙන්න බෑ. කවුරු හෝ වේවා මේ නායකත්වයට පත් වෙනවා නම් මේ ඉන්න පාලන තන්ත්‍රේ කවුරු හෝ කෙනෙක් නායකට පත් වෙන්න එපා. ඒ කෙනාගේ වගකීම තමයි මට මේ පැවරිච්ච රාජකාරිය දැන් මේ වගේ අර්බුදකාරී සත්‍යයක් තුළ තමයි මේ රට පැවතිලා තියෙන්නේ. මේ අර්බුදකාරී සත්‍යෙන් මේ රට ගොඩනගන්න අපි කවුරුත් එකතු වෙලා එකාමෙන් ඒක හදවතින්ම ශක්තිමත් වෙලා එක රොතට එක රෑනි කුරුල්ලෝ වගේ මේ මිනිස්සුන්ගේ මේ පීඩාකාරී සත්‍යය මිනිස්සු ඇත්ත වශයෙන්ම කියනනම් දහමින් ඈත් වෙලා තියෙන මේ ප්‍රශ්න නිසා. පින් කියන එක නෑ, පව් කියන එක නෑ. මිනිස්සු දැන් එකිනෙකාට එකිනෙකා එනකොටා ගන්න ඒ වගේ ප්‍රවණතාවය අද වැඩි වෙලා තියෙනවා අපේ මහත්තයා. ඒ නිසා ඒ වෑන් ඔක්කොගෙම මිනිස්සු හදන්න නම් අපේ විශේෂයෙන් අපි මහා සංඝරත්නය. මහා සංඝරත්නය වන අපි කිසිම පැත්තකට බර වෙන්න හොඳ නැහැ. අපි දැන් එක දේශපාලඥයෙක් හොඳයි කියලා දුටු ගැමුණු කියලා නෙගෙනාවේ. එතකොට මේ දේශපාලඥයෝ කවුරුත් දැන් කවුද කියලා දැන් තේරුණානේ තියෙන්නේ. එහෙනම් දැන් මොකද අපි කරන්න තියෙන්නේ? මධ්‍යස්ථ වෙන්න ඕන. මධ්‍යස්ථ මතධාරීන් වෙන්න ඕන. අපි මධ්‍යස්ථ මතධාරීන් හැටියට කවුරු හෝ වේවා මොන ශ්‍රේෂ්ඨය හෝ වේවා හොඳ දෙයක් කරා නම් ඒකේ ආනිසංස පැහැදිලි කරලා දෙනවා. ඒක බුදුහාමුදුරුත් ඒක කළා. ඒ වගේම තමයි ඒ හොඳ දේ කරන කෙනා නරක දෙයක් කරනවා නම් එයාට කල්යාණ මිත්‍රයෙක් හැටියට එයාගේ නරක පෙන්වලා දුන්නාම එයාගෙන් ඒ වෙන අනර්ථකාරී දේ රටේ මිනිසුන්ට බැහැර වෙන්න පුළුවන්. එයා හොඳ දේ කරනකොට රටේ හැම දිනාටම ඒක හිතසුව පිණිස. එක වර්ගයකට එක පැත්තකට ඉස්සරහ නෙමෙයි. පොදුවේ හැම දිනාටම. ජාති ආගම් ભેදයෙන් තොරව, පක්ෂ ભેදයෙන් තොරව, කුල ભેදයෙන් තොරව මනුස්සත්වයේ නාමයෙන් ඒ කටයුත්ත කරනවා නම් තමයි රටට සාමිය උදා වෙන්නේ, සමගිය උදා වෙන්නේ, එකතු වෙලා වැඩ කරන්න පුළුවන් ඉන්නේ. අපේ අනාගත දරු පරම්පරාව අපිට ආරක්ෂා කරන්න පුළුවන් ඉන්නේ. අනාගතයේ බිහි වෙන පරම්පරාවට යහපත සලසලා දෙන්න පුළුවන් ඉන්නේ. එහෙම කරන්න ඕන අපි. එහෙම නොවුනොත් අපි වගකීම් පැහැර හැරිය වෙනවා. එහෙමයි අපේ හැමදෙරෝනේ. ඉතින් මම හිතන්නේ අපි විශේෂ කාරණයක් පිළිබඳව අද වැඩසටහනේ කිව්වා. සහ එතනින් එහාට ඇවිල්ලා පොඩ්ඩක් මේ පවතින තත්ත්වය ගැනත් යම් කාරණා ටිකක් කතා බහ කරේ. මොකද වහන්සේ ඒ කාරණා දකින්නේ කොහොමද කියන දේ පිළිබඳව අපිට යම් අවබෝධයක් ලබා ගන්න ඕන නිසා. ඉතින් අපි අර කියපු විදිහට වහන්සේ පෙන්වලා දීපු මාර්ගයට අවතීර්ණ වෙන්න උත්සාහ කරමු. අපි හැමදෙනාම ඒ උත්සාහය ගමු කියන යෝජනාව තමයි කරන්නේ. ඉතින් අපි කළුබෝවිල පදුම ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමගයි අද මේ කතා බහ සිද්ධ කරේ. අපි හැමදෙරෝනේ බොහොම ගෞරවයක් අපට ඔබ වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා මේ විදිහට කතා බහ කරන්න ලැබීම සම්බන්ධයෙන්. ඉතින් ඔබ වහන්සේට සමු දෙනවා අපි නැවත මුණ ගැහිලා මේ විදිහටම කතා බහ කරන්න අපට අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ කියපු කාරණා සම්බන්ධයෙන් ඔබ හිතන්න සහ ඔබටත් යම් අදහසක් ගොනු කරන්නට අවශ්‍ය නම් කමෙන්ට් එකක් විදිහට අපිට දාන්න. ඒ අදහසුත් අපිට බලලා මොන වගේ තත්වයකටද මොන වගේ තැනකටද මේ වැඩසටහන අරගෙන යන්න ඕන කියන කාරණය සම්බන්ධයෙන් අපි ඉස්සරහට යම් තීරණයක් ගන්න සූදානම්මින් ඉන්නවා කියන දේත් මතක් කරමින් අපි හැමදෙරෝම අපි එහෙනම් වැඩසටහන මට වචනයක් දෙන්න. මං අපවත් නොවි හිටියොත් එහෙමයි කියන්න බෑ. ජීවිතේ තනාගරදී පිනිබිදක් වගේ. හරිද? ඒක ඔබතුමාත් හිතන්න ඕන. මේ ලෝකේ හැම මිනිස්සයම හිතන්න ඕන. ප්‍රමාද නොවි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. අපිට එතකොට තමයි අපිට හරීම සෞතුෙන් අපේ ජීවු දේවල් කරගන්න පුළුවන් ඉන්නේ. මං ඔබතුමා මේ කරන ධාර්මික ක්‍රියාවට ඉදිරියටත් මගේ බුදුහාඳුරන්ගේ බුද්ධ පණිවිඩය තුළින් බුද්ධ දර්ශනය තුළින් මට දැනෙන ආකාරයට මට අවබෝධ වෙන ආකාරයට මේ යහපත් කටයුත්තට මම දායකත්වය දක්වනවා. අපි හැමදෙරෝනේ මම විතරක් නෙවෙයි අපේ කණ්ඩායමක් ඉන්නවා. ඔව් ඒක තමයි ඉතින් මේ ඔක්කොටම මම කිව්වේ. ඒක ඔබතුමානේ මේක මෙහෙවන්නේ. ඒතකොට ඔබතුමාගේ තවත් පිරිසක් ඉන්නවා කාර්ය මණ්ඩලයක්.
ඒ සියලු දෙනාටම මම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තව තවත් ඔය අය කරන ධාර්මික කටයුතු තව තවත් බොහෝම හොඳට සුවපත් සිතකින් කරන්න කායික ශක්තිය, මානසික ශක්තිය, නිරෝගීකම නැත්නම් අපිට මොනවද තිබුණත් වැඩක් නැහැ. අපිට මොන සැප සම්පත් තිබුණත් වැඩක් නැහැ. අපිට නිරෝගීකම තියෙනවා නම් එතන තියෙන සතුට, එතන තියෙන සුවය, එතන තියෙන්නේ අභ්‍යන්තරයෙන් මේ පිළිවෙත් පුරලා ලබන සුවය. වාටත් ඒක මතු කරගන්න පුළුවන් නම් ඔයා ඒක දිව්‍ය ඖෂධයක් හා සමානව ඒක ක්‍රියාත්මක කරනවා. ඒක තමයි උතුම්ම සැපය. ඒක බාහිරින් ලබා ගන්න සැපේ නෙමෙයි, අභ්‍යන්තරයෙන්ම ලබා ගන්න සැපය. ඒ අභ්‍යන්තරයෙන් ලබා ගන්න සැපේ මතු කරගන්න ඔබ හැමදිනාටම වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා සාදු සාදු. තෙරුවන් සරණයි. එහෙනම් අපේ හැමදෙරෝනේ අපි වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.